පැතිකඩ සුබ උදෑසනක්. ඔබ අදත් පැතිකඩ වැඩසටහන සමග අද විශේෂ දවසක්. අභිනව රාජ්‍ය කැබිනට් මණ්ඩලය අද ඓතිහාසික මහනුවර මගුල් මඩුව තුල දිවුරුම් දීමට නියමිතයි. රාජ්‍යයේ වැඩ කටයුතු ඉතාමත්ම කඩිනමින් ආරම්භ කරන්නට සියලුම කටයුතු සූදානම් කරලා තියෙනවා. අග්‍රාමාත්‍යවරයා Tamanගේ නිල කටයුතු ඊයේ ආරම්භ කළා. මේ නිසාම අද අපි කල්පනා කළා විශේෂයෙන්ම පැතිකඩ සංවාදයට ආරාධනා කරන්නට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ආචාර්ය විජේදාස රාජපක්ෂ මැතිතුමාට. රාජපක්ෂ මැතිතුමනි, ඔබතුමා කොළඹ දිස්ත්‍රික්කයෙන් ලැබූ ජයග්‍රහණයටත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දිවයිනෙන්ම ලැබූ ජයග්‍රහණයටත් අපි මුලින්ම ඔබට සුබ පතන්නට කැමැති. ආයුබෝවන් අශෝක. මම මුලින්ම කොළඹ දිස්ත්‍රික්කයේ පොදු ජන එක්සත් පෙරමුණ වෙනුවෙන් සහයෝගය ලබා දෙමින් මට මනාපය පළ කළ සියලුම ජනතාවටත් සමස්ත ශ්‍රී ලංකාවේම අපගේ පක්ෂය වෙනුවෙන් ඡන්දය ලබා දුන් සියලු දෙනාටත් ඒ වගේම සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා සහයෝගය දුන් සියලුම දෙනාටත් ඒ වගේම මාධ්‍ය ආයතන වලටත් ඒ වගේම රාජ්‍ය නිලධාරීන්ට මැතිවරණ කොමිසමට සියලු දෙනාටමත් මගේ ස්තුතිය පුද කරනවා. මොකද මුල් වතාවට මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් පස්සේ ජනතාව ආමන්ත්‍රණය කරන්නට අවස්ථාව ලබා දීම සම්බන්ධව විශේෂයෙන්ම සිරස නාලිකාවට මගේ ගෞරවය මේ අවස්ථාවේ පුද කරනවා. රාජපක්ෂ මැතිතුමනි, ඔබතුමා ව්‍යවස්ථා නීතිය පිළිබඳ හැදෑරීමක් තියෙන අභිනවෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වුණු මන්ත්‍රීවරයෙක්. ඔබතුමා කාලයක් තිස්සේ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, කැබිනට් ඇමතිවරයෙක් හැටියට කටයුතු කළා අත්දැකීම් තියෙන කෙනෙක්. අපේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල බොහෝ දෙනෙක් හිතුවේ නැහැ 3/2ක තරමේ බලයක් එක පක්ෂයකට පාර්ලිමේන්තුව තුල ගොනු වෙයි කියලා. මේ සැරේ ඍජුවම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පාර්ලිමේන්තු ආසන 145කුත් සහාය ලබා දෙන සෙසු පක්ෂ ඔස්සේ ආසන 150ක් නැත්නම් ඊටත් පොඩක් වැඩියෙන් ලැබිලා තියෙනවා. කොහොමද මේ තත්ත්වය ඇති වුණේ? ඔබ කොහොමද නීතිය පිළිබඳව දන්න කෙනෙක් හැටියට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව දන්න කෙනෙක් හැටියට මේක පැහැදිලි කරන්න? අශෝක, මෙතෙන්දී නීතියයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි කියන පදනමට ඔබෙන් ගියපු දේශපාලනමය කාරණාවක් පිළිබඳව මම වැඩි අවධානයක් යොමු කරනවා. හේතුව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මේ ව්‍යවස්ථාව හැදුවේම කාටවත් 3/2ක් ගන්න බැහැයි කියන මතේ දැඩි ස්ථාවරයක ඉඳගෙන, එතකොට මේ 78 ව්‍යවස්ථාව ඒ ආකාරයටම කාලයක් පවතින්න ඕනේ කියලා එතුමාගේ තිබුණා බලාපොරොත්තුවක්. එතකොට දැන් මේ වෙනස් කිරීම සඳහා යම් අවස්ථාවලදී වෙන උපක්‍රම පාවිච්චි කරලා සංශෝධන සිද්ධ වුණ එක ඇත්ත. හැබැයි ඔබට මතකයි 2010 කියන්නේ අපේ රටේ සුවිශේෂ වූ මැතිවරණයක්, අවුරුදු 30කට ආසන්න වූ කාලයක් පැවතුණු බරපතලම ත්‍රස්තවාදී යුද්ධයක් නිමා කරලා ඒ යුද්ධයට නායකත්වය දුන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා දෙවෙනි වතාවට ඡන්ද ඉල්ලනකොට එතුමාට විශාල රටේ තිබුණ ප්‍රතිචාරයක්, ජනප්‍රසාදයක්. ඒත් හැබැයි ආසන 144යි එතුමාට ලැබුණේ. දැන් මේ මැතිවරණයේදී ඒ ඉලක්කය ඉක්මවල ගිහිල්ලා තියෙනවා. දැන් එතුමා නෙවෙයි මෙවර ඉල්ලුවේ, එදා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. එතකොට දැන් ඒ 144 ඉක්මවල 151 දක්වා ওই සහායක පක්ෂත් එක්ක 3/2ක බලයක් ඍජු ලෙස දුන්න පළවෙනි අවස්ථාව 1978 ව්‍යවස්ථාව යටතේ. මේක ඊටම වැදගත් කාරණයක්. මොකද 1989 ඉඳලා 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ඒ කියන්නේ සමානුපාතික නියෝජන ක්‍රමය සහ මනාප යටතේ ඡන්ද පැවැත්වෙනවා. 89න් පස්සේ පළවෙනි මැතිවරණය තිබුණේ 1989. 2020 තමයි මුල් වරට තනි පක්ෂයකට 3/2ක බලයක් පාර්ලිමේන්තුවේ ලැබුණේ. අවුරුදු 31කට පස්සේ. ඒතර මේක මෙහෙම වෙයි කියලා මීට අවුරුදු 2කට විතර කලින් මම අදහස් ප්‍රකාශ කළා. ඒකට බලපාපු හේතු කාරණා ගණනාවක් තියෙනවා. දැන් 2010 දුන්නේ යුද්ධය දිනපු හේතුව නිසා කෘතවේදීභාවය පළ කරන්න ඒක දුන්නේ. හැබැයි 2020 ඡන්දය දෙන්නේ කෘතවේදීභාවය පළ කරන්න නෙවෙයි. 2020 ඡන්දය දෙන්නේ අභියෝග ජය ගන්න. එතකොට ඒ අභියෝග මොනවද කියන එක ජනතාව හඳුනාගත්තා. ඒ අභියෝග පසුගිය
අපිම හදපු යහපාලන ආණ්ඩුව විසින් නිර්මාණය කරපු අභියෝග. ඒ ආණ්ඩුව පත් වුණ දවසේ ඉඳලා ඔබ දන්නවා මමත් විශාල විදියට ගැටීම් ඇති කරගත්ත කෙනෙක්. පළවෙනි කැබිනට් මණ්ඩලයේ ඉඳලා ලොකු සටනක් කරා. පළවෙනි කැබිනට් පත්‍රිකාවේ ඉඳලම ආණ්ඩුව ඒ පිරිහෙන තැනට තමයි කටයුතු කරුවේ. ඒ කියන්නේ මහ බැංකුවේ අධිපතිවරයා පත් කිරීමේ කාරණේදී ඔබ දන්නවා මුළු රටම ආර්ථික වශයෙන් කඩාවැටීමක් සිද්ධ වුණා ඒ හරහා. ඒක නිසා බහුතර බලයක් ගැනීම සඳහා තිබුණු අවස්ථාවත් අපිට 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේදී අහිමි වෙලා ගියා ඒ වංචාව හේතුවෙන්. එතකොට අනිත් පැත්තෙන් ගත්තම අපේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව නැවත ප්‍රශ්නයක් මතුවුණා. දැන් 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලොකු මේ ජනබලයක් ලැබුණේ නැහැ. ජනාධිපතිවරණයේදී 52ක වගේ ඊටම තියුණු සටනකින් පසු තමයි ගත්තේ. ඊට සුළු වැඩි ඡන්ද ප්‍රමාණයකින්. වැඩි ඡන්ද ප්‍රමාණයකින්. එතකොට එතෙන්දී මට මතක විදිහට 1,80,000ක් වගේ එතනදී ජනතාව ඉල්ලුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් එකම දේ මේ යුද්ධය ඉවර කරලා දෙන්න. ඉතින් එතුමා ඒ යුද්ධය ඉවර කරා. එතුමාට කෘතවේදී භාවයෙන් සලකන්න 2010 දුන්නා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඡන්දය දෙන්නේ කෘතවේදී භාවය තිබුණා. එතුමා යුද්ධය ඉවර කරන්න දායකත්වය දුන්න නිසා. හැබැයි ඊට වැඩිය රට ඉදිරියේ අභියෝග තියෙනවා කියලා ජනතාවට ලොකු බයක් තිබුණා. රට ගැන බයක් තිබුණා. ජීවිත ගැන බයක් තිබුණා. ඒ වගේම රටේ තිබුණා අරාජික භාවයක්. අනිත් පැත්තෙන් තිබුණා අවිචාරවත් භාවය කරා රට ගෙනියමින් පැවතුණා. ඒක නිසා ජනතාව අර සම්ප්‍රදායෙන් ඔබට ගිහිල්ලා අලුත් නායකත්වයක් හෙව්වා. මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ ඒ බල කඳවුර හරහාම අලුත් නායකත්වයක් නිර්මාණය කරන්න හෙව්වා. විජේදාස රාජපක්ෂ මැතිතුමනි අපිට මේ මොහොතේ කියන්නේ 2015 ගෙන ආපු ඔබත් ඇතුළුව 2015 යහපාලන රාජ්‍යය ගෙන ආපු 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයාට විශේෂ වැඩි බලයක් ලැබෙනවා 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් එතෙක් ලැබුණු බලතල එක්ක සංසන්දනය කළා බලද්දී. ඔබතුමා කිව්වා දැන් මෙවර ඡන්දය දුන්නේ එවක රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා හැටියට හිටපු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට කියලා. ඔබ ඇයි විශේෂයෙන් එහෙම සඳහන් කරන්නේ? අගමැති තනතුරට තරඟ කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමයි අග්‍රාමාත්‍ය තනතුර සඳහා ඉදිරිපත් වුණේ. ඔව්. ඒ පාර්ලිමේන්තු මැතිවරණයේදී වගේම ජනාධිපති මැතිවරණයේත් එකම මේ මැතිවරණ ප්‍රතිපත්තියක් මත නෙගියේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙනවා. එතුමා ජනාධිපති වුණාම මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති වෙනවා. එතකොට මේක සාමූහික ක්‍රියාදාමයක් විදියට ගියේ. එතකොට අලුතෙන් ජනාධිපතිවරයා විදියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පිළිබඳවත් රටේ විශාල මතයක් විශේෂයෙන්ම එතුමා ඒ කියන්නේ උගත් වියත් වෘත්තිකයන් වගේ කණ්ඩායම් වැඩි වශයෙන් එකතු වුණා. එතුමගේ දේශපාලන ව්‍යාපාරය තුල අනිත් පැත්තෙන් ජනප්‍රිය දේශපාලනයේ හිටපු මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්කත් විශාල බලවේගයක් හැදිලා තිබුණා. මේ බලවේග දෙක එකට එකතු වුණාම තමයි ජනාධිපති මැතිවරණයේ ජයග්‍රහණය කරේ. එතකොට මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී කවුරුත් දන්නවා අගමැති අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා කියලා. හැබැයි ඒකේ පදනම අලුතෙන් වෙටිච්ච එකක් නෙවෙයි. ජනාධිපති මැතිවරණයේදී ජනාධිපතිතුමා වෙනුවෙන් ඉදිරිපත් කරපු සෞභාග්‍ය දැක්ම එතුමා වෙච්ච පොරොන්දු ක්‍රියාත්මක කරන්න මේ ප්‍රතිපත්ති සියල්ල මහ පොළේ යථාර්ථයක් බවට පත් කරන්න එතුමාට ආණ්ඩුවක් ඕන. එhmenan ඒ ආණ්ඩුව හදන්න තමයි මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී මේ වගේ බලයක් දුන්නේ. එතෙන්දී මම කිව්වා ශෝක ජාතික ආරක්ෂාව තමයි මෙතනත් ප්‍රමුඛතාවය. මොකද අපි දැක්ක 2005 රට වටේම ඈත පිටිසර ගම්මානයකට ගියත් මහින්ද රාජපක්ෂ මහත්මයාට කියපු දේම තමයි මේ සැරේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාටත් කිව්වේ. අපි දැක්ක ගම්මාන වලට කියපුවා වයසක ආච්චිලා සීයලා අම්මලා එදා මහින්ද මහත්තයට කිව්ව පුතේ රට බේර දෙන්න කියලා. දැන් මේ සැරේ ගියපුවාම ඔය අපි වර්තමාන ජනාධිපතිතුමා ගියපුවාම සූර්යවට සියඹලා ආණ්ඩුවට අපි දැක්කා ඒ අම්මලා තාත්තලා කිව්වේ පුතේ අපිට රට බේර දෙන්න. එතකොට හැබැයි එදා තිබුණ ත්‍රස්තවාදී තත්වයක් නෙවෙයි අද තිබුණේ. විශේෂයෙන්ම මේ පාස්කු ප්‍රහාරයත් එක්ක මේ රටේ වහබ්වාදී ත්‍රස්තවාදයක් බරපතල ලෙස ක්‍රියාත්මක වුණා. ඒක එලිපිට ක්‍රියාත්මක වුණේ නැහැ. ඒක අවුරුදු ගාණක් තිස්සේ රට තුල ක්‍රියාත්මක වෙලා එක පාරට පාස්කු කිරිද පුපුරා හැරියා.
ඒක නිසා ඒකේ තියෙන භයානකම බැරෑරුම්කම ජනතාව අවබෝධ කරගත්ත. මොකද අවුරුදු 30ක් බැටකාපු ජනතාව ත්‍රස්තවාදයෙන් ආපහු මේ රටේ ත්‍රස්තවාදයක් ඔළුව උස්සන්න දෙනවට බයක් තියෙනවා, විරෝධයක් තියෙනවා. රාජපක්ෂ මැතිතුමනි, ජනතාව ලංකාවේ පැහැදිලි බහුතර ජයග්‍රහණයක් ලබා දීලා තියෙනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට. ජයග්‍රහණයක් අත්පත් කර ගැනීම සාපේක්ෂව බැලුවොත් පහසු ඉලක්කයක්. හැබැයි ඒ ජනතා අභිලාෂයන් ඉෂ්ට කිරීම ඊට වඩා අභියෝගාත්මකයි, ඊට වඩා තීව්‍ර අභියෝගයක් කියලා දේශපාලනය ගැන විමසිලිමත් වෙන හැම දෙනාටම තේරෙනවා. ඔබතුමාත් ඇතුළත් වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද කැබිනට් මණ්ඩලය දියුරුම් දෙනවා මහනුවරදී. කොහොමද ප්‍රමුඛතා හඳුනගන්නේ ඉදිරියට ජනතාවට කළ යුතු කටයුතු වල? පහුගිය ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා රටට වෙච්ච හානිය මත තමයි ප්‍රමුඛතාව කුමක්ද කියලා අපි හඳුනා ගන්න ඕනේ. ඒකයි කිව්වේ ජනතාව මුලින්ම ඉල්ලුවේ ජාතික ආරක්ෂාව. දෙවනුව ජනතාව ඉල්ලුවේ අපේ ජාතික සම්පත් ටික අපිට ආරක්ෂා කරලා දෙන්න. අම්බන්තොට වගේ වටිනා අපේ ආර්ථික සහ ආරක්ෂක මර්මස්ථාන විදේශිකයන්ට පැවරීම වගේ දේවල් නිසා ජනතාව දැනගෙන හිටියා ඒ ආණ්ඩුව තව ටිකක් කල් ගියොත් අපිට රටක් අහිමි වෙනවා කියලා. ඒක නිසා දෙවනි බලාපොරොත්තුව තමයි ජනතාවගේ අපේ රටේ මේ ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීම. ඒ වගේම ජාතික ආරක්ෂාවට සම්බන්ධිත කාරණයක් තමයි එදා ජිනීවා නුවරට ගිහිල්ලා මංගල සමරවීර ඇමතිවරයා අර රට පාවා දීමේ ගිවිසුම හරහා මේ රටේ රණවිරුවන්ගේ ජීවිත අවදානමකට ලක් කිරීම. එතකොට ඒකෙන් රට බේරගන්න එක. ඒ වගේම පාස්කු ප්‍රහාරය නිසා අපිට අවුරුද්දකට විතර කාලයකට අපේ රටේ ආර්ථිකය කඩාගෙන වැටුණා. ඊළඟට ජනතාවගේ ප්‍රමුඛතාවය තමයි ආර්ථිකය ගොඩ ගන්න එක. කාගේවත් පාලනයකින් තොර වුණු කොරෝනා වසංගතය නිසාත් අපේ රටේ විශාල වශයෙන් ආර්ථිකය දැන් ඇද වැටිලා තියෙන්නේ. එතකොට ඒ ඊළඟට තියෙන ප්‍රමුඛතාවය තමයි කොහොමද අපේ ආර්ථිකය ගොඩ ගන්න එක. එතකොට දේශීය ආර්ථිකය වැඩි දියුණු කරගන්න එක. ඊළඟට ප්‍රමුඛතාවය තමයි රටේ ජනතාවගේ තියෙන්නේ මේ අධ්‍යාපනය. අධ්‍යාපනය පිළිබඳ විශාල පහුගිය කාලේ පිරිහීමක් අපේ රටේ තියෙනවා. ක්‍රමවේද සියල්ල අවුල් වෙලා තියෙනවා. අපේ ප්‍රාථමික, ද්විතීක, තෘතීක හැම අධ්‍යාපනය තුලම රටේ අධ්‍යාපන ප්‍රතිපත්තියක් නැතිකම තියෙනවා. ජනතාවට ඒකත් නිවැරදි තැනකට ගේන්න උවමනාව තියෙනවා. ඒ වගේම නාගරික ප්‍රශ්න තියෙනවා. නිවාස, ඉඩම් පිළිබඳව රාජ්‍ය ප්‍රතිපත්තියක් නැහැ. එතකොට ඒ ප්‍රතිපත්ති ටික හදා ගැනීමත් මූලික ඉලක්ක බවට පත් වෙලා තියෙනවා. සෝක ඔබ කිව්වා හරි, දිනන එක ලේසි. දිනන අභියෝගයේ ජය ගන්න එක ලේසි. දැන් අපි ජනතාවට කිව්වා. ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ අපි කිව්වා අපි කියපු දේවල් මේ රටේ අති බහුතරයක් ජනතාව පිළිගත්තා. දැන් එහෙමනම් ඇත්තටම අභියෝගය තියෙන්නේ මැතිවරණේ දිනපු එක නෙවෙයි. මේවයි ප්‍රතිඵල දැන් කොහොමද මේ පොරොන්දු ටික ඉෂ්ට කරන්නේ. එතකොට මම ඔය කිව්වේ ප්‍රමුඛතා ලැයිස්තුව විතරයි. සමස්ත කාර්යයේම තවත් බොහෝ දේ තියෙනවා. ඒ ඊට වැදගත්. අපි විජේදාස රාජපක්ෂ මැතිතුමා සමග සාකච්ඡා කළ යුතුයි අලුත් පාර්ලිමේන්තුවට අලුතෙන් එන മന്ത്രിවරුන්ට පැවරෙන විශේෂ වගකීම් මොනවද කියන එක නවලෝක රටාව තුළ 21 වෙනි සියවසේ තෙවැනි දශකය තුළ මද විරාමයකින් අපි ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමු. ඇතිකඩ ඔබ නැවතත් පැතිකඩ වැඩසටහන සමග අද අපේ ආරාධිතයා ආචාර්ය විජේදාස රාජපක්ෂ මැතිතුමා. අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අභිනව කැබිනට් මණ්ඩලය මහනුවරදී දියුරුම් දෙනවා. අද උදෑසන ඒ පසුබිම යටතේ අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ නව රජයේ කාර්යභාරය සහ රජය පිළිබඳව ජනතාව තබූ බලාපොරොත්තු ඉදිරියට යන්නේ සාක්ෂාත් කරගන්නේ කොහොමද කියන කාරණය. රාජපක්ෂ මැතිතුමනි, ඔබතුමා 2004 අවුරුද්දේ ඉඳලා පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. දැන් අවුරුදු 15කට වැඩි කාලයක් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ, විපක්ෂයේ, ඊළඟට ආණ්ඩු පක්ෂයේ ඉඳලා විපක්ෂයට ගිහිලා තිනවා. ඔබතුමා පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුල අධ්‍යක්ෂින් බහුල කෙනෙක්. අවුරුදු 15ක විවිධ විදිහට කටයුතු කරලා තියෙනවා. රාජපක්ෂ මැතිතුමනි, පාර්ලිමේන්තුවේ කාර්ය
පාර්ලිමේන්තුවේ සභා ගැබ තුල ප්‍රධාන සභා ගර්භය තුල කතා කිරීම පමණක් නෙමෙයි. ඔබතුමා මෙහෙවපු මේ කෝප් කමිටුව වගේ ඒවා හරහා ඒ වගේම පාර්ලිමේන්තු ආංශික කාරක සභා හරහා විශේෂ කාර්යභාරයක් තියෙනවා පාර්ලිමේන්තුවට. ඒත් අපේ අලුත් තරුණ മന്ത്രിවරු සමහර මේ தત્ත්වය තේරුම් ගන්න හැඩක් පේන්නේ නැහැ. ඇත්තටම දැන් අපේ පාර්ලිමේන්තු ක්‍රමයේ තුලම සියලු දෙනාම නෙවෙයි අති බහුතරයක් පාර්ලිමේන්තු മന്ത്രിවරුන් ගත්තත් අභිනව එකගෙන නෙවෙයි මම මේ කියන්නේ මෙතෙක් තිබුණේ ඒවා. ඇත්තටම മന്ത്രിවරුන්ගේ කාර්යභාරය හඳුනාගත නැහැ. එහෙම හඳුනාගත්තේ ඊටම සුළු ප්‍රමාණයක්. අපේ රටේ ජනතාවත් ඒක හඳුනාගෙන නැහැ. දැන් අසෝක අපි ප්‍රවෘත්ති වලට නැත්තම් ඔබතුමාලගේ නාලිකාවල පෙන්නනවා පාර්ලිමේන්තුවේ කරන කතා. හැබැයි මේ පාර්ලිමේන්තු ක්‍රියාදාමය කියන්නේ කතා සාප්පුවේ කරන ටික නෙවෙයි. ඊට වැඩිය බරපතල කටයුතු ටික කරන්නේ අපේ කාරක සභාවල් ආංශික සභාවල් වල ඒ වායේ අපිට තියෙන වගකීම් අපි හරියට ඉෂ්ට කරේ නැත්නම් මේ කතා කිරීමෙන් එන ඇති ප්‍රතිලාභයක් ජනතාවට ලැබෙන්නේ නැහැ. ක්‍රමවේදය නිවැරදි වෙන්නේ නැහැ. දැන් කෝප්කාරක සභාවේදී උදාහරණයකට ගත්තොත් එම අපි දේශපාලන පක්ෂ නියෝජනය කරනකොට දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති රැකගනිමින් ඒවා ඩිෆෙන්ඩ් කරමින් ඒවා ආරක්ෂා කරමින් අපි පාර්ලිමේන්තුව ඇතුලේ කතා කරනවා. හැබැයි දැන් ඔය කෝප්කාරක සභාවේදී අපි ඔය වැඩේ කරන්න ගියොත් ඒ පාර්ලිමේන්තු ක්‍රමයෙන් වේදෙන් වැඩක් නැහැ. අපි පක්ෂ නියෝජනය කරාට කෝප්කාරක සභාවේ සභාපති විදියට මේ සමාජිකයෝ විදියට අපි මේ නිර්පාක්ෂිකව ඒ කියන්නේ පක්ෂ ભેදයකින් තොරව කටයුතු කරන්න ඕන. එතකොට ඒ වායෙන් එන ප්‍රතිඵල තමයි අපි සභාවට ගේන්න ඕන. ඒ නිසා ඒ වගේම පාර්ලිමේන්තුව තුල മന്ത്രിවරුන්ගේ වගකීම දැන් ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවානේ පාර්ලිමේන්තුවට පනතක් ගේනකොට ඒ පනත පාර්ලිමේන්තු മന്ത്രിවරුන් කොපමණ ප්‍රමාණයක් මේ පනත හොඳට අධ්‍යයනය කරලා එනවද? පාර්ලිමේන්තු മന്ത്രിවරුන් කතා කරනකොට පනතට අදාළව හෝ අදාළ යෝජනාව සම්බන්ධව කී දෙනෙක් කතා කරනවද කියලා මහ විශාල ප්‍රශ්නයක් දැන් තියෙනවා. රාජපක්ෂ මැතිතුමනි දැන් මේක ඡන්දය දෙන පොදු ජනතාව හැටියට අපිට ලොකු ගැටලුවක්. මොකද පාර්ලිමේන්තු മന്ത്രിකම දිනා ගන්න දැඩි වෙහෙසක් දරනවා. විශාල මුදලක් වියදම් කරනවා. ඒත් මේ දිනාගත්ත മന്ത്രി දුරෙන් කරන්න ඕන කටයුතු කරන්න එහෙම බරක් තියනවද කියන එක ජනතාවම හිතනවා. පහුගිය කාලේ ඔබතුමාටත් මතක ඇති මේ 225ම එපා වගේ තර්කයකුත් ජනතාව අතරින් මතුවුණා. මේක සමාජ මාධ්‍ය හරහා බරපතල විදියට සාකච්ඡා වුණා. ඒක ටිකක් මම කියන්නේ ටිකක් නරුම ප්‍රකාශයක්. නමුත් ඒ මතය මතුනේ අර മന്ത്രിවරු තමන්ගේ කාර්යය ඉෂ්ට නොකිරීම කියන තැන ඉඳලා. දැන් මේ മന്ത്രിවරුන්ව മന്ത്രി තනතුරට ඔසවා තබන්න මොකක්ද අපි කරන්න ඕන? ඒ 225 මෙපයි කියලා තියෙන තැනට තල්ලුණ දවස තමයි අශෝක ඔබට මතක ඇති ගිය අවුරුද්දේ අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරේ දිනේදී තමයි මේක ජනතාව කියන්න ගත්තේ. එතකොට මේක ඇවිල්ලා මේ ගුවන් යානයක් කඩා වැටීමක් සුනාමියක් ගලාගෙන එමක් නෙවෙයි. එතකොට ජනතාව හොඳටම දැනගෙන හිටියා මේ පාස්කු ප්‍රහාරය වළක්වන්න ඕනෑ තරම් අවස්ථාව ආණ්ඩුවට තිබුණා. ආණ්ඩුව එක හිතාමතා මගහැරියා. ඒක වෙන්න ඉඩ දුන්නා. ඔබට මතක ඇති මාස 30කට කලින් මම මේ රටේ ජනතාවට පාර්ලිමේන්තුව තුල ඉඳගෙන කිව්වේ අපේ රටේ රාජ්‍ය නායකයෝ ඒක වළක්වන්න ක්‍රියාත්මක නොවන නිසා. ඉතින් ඒ කාරණේ ජනතාව දැනගෙන හිටියා. ඒක නිසා තමයි මෙච්චරත් තොරතුරු තියාගෙන මේක වළක්වන්න බැරි නම් ওই 225ම අපිට මොකටද කියන ප්‍රශ්නේ ජනතාවගේ පැත්තෙන් බලපුවම සාධාරණයි. ඒක ඉතින් 225ටම එකටම තියලා ගහන එක හරිද මන්ද කියන එක ඒක ජනතාව තීන්දුව කරන්න ඕනේ. 225න් මේක වළක්වා ගැනීම සඳහා කටයුතු කරපු අයත් හිටියයි කියන කාර්යයත් මතක තියාගන්න ඕන. දැන් එතකොට ඒක නිසා මේ අලුතෙන් එන පාර්ලිමේන්තු മന്ത്രിවරුන්ට අලුතෙන් නේ මම කියන්නේ මේ සියලු දෙනාටම පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායකට තේරෙන පිරිසට මේ පාර්ලිමේන්තුවේ කාර්යභාරය පිළිබඳව අපි හරි අවබෝධයක් ලබා දීමේ වැඩපිළිවෙලක් නැහැ. බොහෝ දෙනෙක් අවබෝධය අඩුව එන්නේ. සමහර අයට අවබෝධය තියෙනව නැහැයි කියනව නෙවෙයි. හැබැයි දැන් මේ පිළිබඳව පොදුවේ සමස්තයක් විදිහට පාර්ලිමේන්තුවේ ගරුත්වය රැකෙන ආකාරයට മന്ത്രിවරයෙක් කොහොමද හැසිරෙන්නේ? පාර්ලිමේන්තුව තුල තියෙන වගකීම කුමක්ද? මොකද පාර්ලිමේන්තුවේ තියෙන පළවෙනිම වගකීම ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය කරනවායි කියන එක හුඟක් අය අමතක කරලා තියෙනවා. අපිට අපේ රටේ ජනතාවත් එහෙමයි. ජනතාවත් බලාපොරොත්තු වෙන්නේ
മന്ത്രിවරයා වුණා නම් මල ගෙදරට එන්න ඕන, මගුල් ගෙදරට, දාන ගෙදරට එන එක තමයි පාරට තාර දාන එක, බෝක්කු දාන එක තමයි ප්‍රධාන දේ. ඉතින් ඒ සංස්කෘතිය අපේ රටේ മന്ത്രിවරු විතර නෙවෙයි ජනතාවගේ තුලිනුත් ඒ වෙනස්කම සිද්ධ වෙන්න ඕන. ඔබතුමා වැදගත් කාරණයක් මතු කරන්නේ. මොකද මේ පාලම් හදන, බෝක්කු හදන වැඩ മന്ത്രിවරයා කරයි කියලා මහ ජනතාව බලාපොරොත්තු වෙනවා කියන කාරණේ. දැන් මේකේ කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි රටේ සාමාන්‍ය පරිපාලන ව්‍යුහයක් තියෙනවා. පරිපාලනය කරන්නට යාන්ත්‍රණයක් තියෙනවා. එතකොට මේකට മന്ത്രിවරයා මැදිහත් වෙනවද? එහෙම නැත්නම් മന്ത്രിවරයාව මේකට ජනතාව පටලවනවද? නෑ, මේක ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විසින් മന്ത്രിවරයා පටලවිල්ලක් මේක කරේ. මොකද පාරේ ලයිට් දාන එක, තාර දාන එක, බෝක්කු හදන එකට තමයි පළාත් පාලන ආයතන ටික තියෙන්නේ. උඩින් දැන් පළාත් සභා ක්‍රමයකුත් තියෙනවා. දැන් ඒගොල්ලන්ටත් ඒ රාජකාරී තියෙනවා. නමුත් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මේ മന്ത്രിවරුන්ට මේක අල්ලසක් විදියට එතුමාගේ බලය රැක ගන්න, එතුමාගේ ජනප්‍රියභාවය රැකගෙන කණ්ඩායම එකට තියා ගැනීම සඳහා එතුමා නොයෙකුත් උපක්‍රම පාවිච්චි කරා. හැමෝම සතුටු කරන්න ගියා. ඒක නිසා එතුමා ඒක දවස්වල දිස්ත්‍රික්ක 25ට දිසායමතිවරු කියලා 25ක් පත් කරා. ඊළඟට තව ටිකක් කල් යනකොට മന്ത്രിවරුන්ට දෙන්න ගත්ත ප්‍රතිපාදන. නන්න ලක්ෂ 50ක් දෙනවා දිස්ත්‍රික්කයේ තමන්ගේ කැමැති අයට වැඩ කරලා දෙන්න කියලා. දැන් ඒක පහුගිය කාලේ ලක්ෂ 100 කරා. එතකොට දැන් අපිටත් ඇත්තටම මේ മന്ത്രിවරුන්ට ජාතික දේශපාලනයට යෙදෙන්න තියෙන බරපතල මේක බාධාවක්. දැන් එතකොට ජනතාව බලාපොරොත්තු වෙන ඔය ලක්ෂ 100න් අපේ ගමට කොච්චරද? අනිත් ගමට කොච්චරද? එතකොට මේ දෙනගම් නොදෙන ගමේ අය മന്ത്രിවරයාත් එක්කත් අමනාප වෙනවා. එතකොට දැන් මේ ලක්ෂ 100කින් මොකද්ද කරන්න පුළුවන් දිස්ත්‍රික්කයක් තුළ? හැබැයි ඡන්දේ ගන්නකොට දිස්ත්‍රික්කය පුරාවට යන්න තියෙනවා. ඉතින් ඒක නිසා දැන් ජනතාවට පාර්ලිමේන්තු മന്ത്രിවරයාගේ කාර්යභාරය රට ජාතිය වෙනුවෙන්, අනාගතය වෙනුවෙන් නීති ප්‍රතිපත්ති සම්පාදනය කිරීම නොව ඒක ඇවිල්ලා දෙවනු කාරණයක්. අපේ ගමේ පාර හදන, ලයිට් හදන එක, විමධ්‍යගත බෙදෙන එක මූලික වගකීමක් විදියට ජනතාව තුළ සමාජගත වෙලා තියෙනවා. ඒක ජනතාවට දොස් කියන්න බෑ. දේශපාලනඥයන් විසින් නිර්මාණය කරපු විකෘති දේශපාලන ක්‍රමයක්. ඒකෙන් පාර්ලිමේන්තු മന്ത്രിවරයා මුදව ගන්න ඕන. මුදවගෙන පාර්ලිමේන්තු മന്ത്രിවරයාට වගකීම දෙන්න ඕන සමස්ත රටේ සියලුම විෂයන් පිළිබඳව නිසි මාවතකට ගෙනියන්න අවශ්‍ය ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය කරන්න. ඔබට මතකයි සොක ඒ කාලේ අපිට පාර්ලිමේන්තු ගැලරියකට ගිහිල්ලා අපි ආසාවෙන් යාගෙන ඉන්නේ. දැන් ඒ කාලේ මම පොඩි කාලේ මම පාර්ලිමේන්තුවේ හැන්සාඩ් හුඟක් කියෙව්වා. ලැබෙන හැම හැන්සාඩ් එකක්ම කියවලා තියෙනවා. මොකද හැම එකකින්ම අපිට ඉගෙන ගන්න යමක් තිබුණා. අනිත් ඒක විෂය අධ්‍යාපනයේ නම් කතා කරපු හැම മന്ത്രിවරයෙක්ම ඇමතිවරයෙක්ම කතා කරලා තියෙන්නේ අධ්‍යාපන විෂය ගැන තමයි. හැබැයි කවදාවත් දැන් අපි අද අධ්‍යාපනයට අදාළ පනතක් ගෙනාවයි කියලා, අධිකරණයට අදාළ පනතක් ගෙනාවයි කියලා පාර්ලිමේන්තුවේ 10%ක්වත් ඒ පනත ගැන කතා කරන්නේ නැහැ. ඒගොල්ලෝ උතුරේ ජනතාව කතා කරනවා, ඒගොල්ලන්ට බලතල බෙදීම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. මුස්ලිම් ජනතාව മന്ത്രിවරු කතා කරනවා, ඒගොල්ලන්ට තියෙන නැගෙනහිර ප්‍රශ්න. කවදාවත් මේ විෂය ගැන කතා කරනවා දාගෙන හරිම කලාතුරකින්. කොටිම කියනවා නම් අශෝක පහුගිය කාලේ මම හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ඉතාමත්ම වැදගත් පනතක් ගෙනාවා. ඒ පනත තමයි අර ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවකින් වාර්තාවක් දුන්නම ඒ වාර්තාවේ නිර්දේශ කරපුවාම අහවල් අපරාධකාරීන් විරුද්ධව අහවල් නීතිය යටතේ නඩු පවරන්න කියලා අල්ලස් කොමිසමට නඩු පවරන්න බලයක් නැහැ. ඒ පිළිබඳව අල්ලස් කොමිසම අලුතෙන් පරීක්ෂණ කරන්න ඕනේ. මේ ජනාධිපති පරීක්ෂණයක් කරලා ඉවර වෙලා නිර්දේශ දීප එක. විශාල පිරිවැයක් දරලා විශාල පිරිවැයක් පිරිසක් සාක්ෂි වලට කැඳවලා සාක්ෂි කැඳවලා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුතුමන්ලා ඒකේ සමාජිකයෝ විදියට ඉඳලා. එතකොට දැන් මම මේ පනත ගෙනාවා ඒ ජනාධිපති කොමිසමකින් නිර්දේශ කරොත් අලුතෙන් විමර්ශන ආරම්භ කරන්නේ නැතුව ඒ නිර්දේශ මතම ඍජු ලෙස මහාධිකරණයේ නඩු පවරන්න බලය දෙන්න කියලා මේ අල්ලස් කොමිසමට. දැන් මේ පනත ජනාධිපතිතුමා වෙනුවෙන් තමයි මම ඉදිරිපත් කරේ. එදා ආණ්ඩුවේ මේ පනතට සහයෝගය දෙන්න එක්කෙනෙක් කතා කරේ නැහනේ. එතකොට ඒක සම්මත කරන්න ගියාට පස්සේ සභානායකයෙක් කිව්වා මේක අද කරන්න එපයි කියලා වැළැක්වුවා. මොකද සභානායකටනේ සභාව ඇතුලේ බලය තියෙන්නේ. ඒ පනත සම්මත කරගන්නවත් දුන්නේ නැහැ. ඊට පස්සේ මම සති කිහිපයක් තිස්සේ හිටපු ජනාධිපතිතුමාට කියලා එදා ආණ්ඩු පක්ෂයේ රැස්වීම් කැඳවලා බොහොම අමාරුවෙන් සති ගානකට පස්සේ ඒක සම්මත කරගත්තා.
එතකොට ඒ තරම්ම රටට වැදගත්. අපි විශේෂ ප්‍රශ්නයක් නෙමේ රාජ්‍යාංශයේ දූෂණය වංචාව හොරකම නැති කරන්න ඕනේ. පැහැදිලිවම. ඉතින් ඒක කොච්චර වටින බරපතල කාරණයක්ද මේ පනත. නමුත් මේ පනතට කතා කරගන්න മന്ത്രി කෙනෙක් අපේ පාර්ලිමේන්තුව හොයාගන්න බැරි වුණා. රාජපක්ෂ පැතුමනේ ඔබතුමා කියන කාරණාවත් එක්ක මම එකඟ වෙන ගමන්ම මට විකල්ප අදහසකුත් තියෙනවා. දැන් පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු ඉන්නේ පක්ෂ නියෝජනය කරමින්. ඉතින් පක්ෂ වලට වගකීමක් නැද්ද මේ മന്ത്രിවරුන් මෙහෙවන්න? මොකද පක්ෂ ඔස්සේනේ මේ മന്ത്രിවරු වෙන්නේ. ඊළඟට පක්ෂ නායක රැස්වීමක් තියෙනවා. ඒ හරහා තමයි න්‍යාය පත්‍රය සැකසෙන්නේ. ඇයි මේ පක්ෂ මෙතෙන්දි කාර්යයක් ඉෂ්ට කරන්නේ නැත්තේ? ඇත්තටම පක්ෂ නායකයෝ එදා මේකට විරුද්ධයි. අපිට අර අපි කියනෝනේ මේ ජනාධිපති එක පැත්තකිනුයි අගමැති තව පැත්තකිනුයි ආපු නිසා රට අවුල්ුණයි කියලා කතාවක් තියෙනවා. හැබැයි ඒක එක සුබවාදී තැනක් නෙමෙයි මම මේ කිව්වේ. දැන් ජනාධිපතිතුමාට කියලා කොහොම හරි විශේෂ ඇමතිවරයා විදිහට ওই පනත් කෙටුම්පත අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරගත්තනේ. හැබැයි එතකොට ආණ්ඩු වෙන පැත්තයක් නිසා ඒක බාධා කරා. නමුත් කොහොම හරි ජනාධිපති බලතල පාවිච්චි කරලා එදා හිටපු අගමැතිවරයාටත් බල කරලා කියලා තමයි මේ පනත අපි සම්මත කරගත්තේ. ඉතින් ඒ වගේ ඒ ඇවිල්ලා වියතිරේකී අවස්ථාවක්. දැන් මේ පක්ෂ නායකින් තමයි මේ වගකීම තියෙන්නේ. මොකද පක්ෂ නායකයෝ හරි මඟ පෙන්වීමක් කරන්න ඕන മന്ത്രിවරුන්ට ඒ අදාළ විෂයන් පිළිබඳව යම් විනයක් පවත්වාගෙන යන්න ඕන. ඒ විනය රීති මාලාවල් අපේ තියෙන ඔය පොතේ විතරයි. මං හිතන විදිහට බොහෝ අය කියවන්නෙත් නෑ ඒවා. විනය නීති මාලාවක් සම්මත කරා පාර්ලිමේන්තුව. එතකොට අනිත් එක තමයි පළවෙනි දේ අශෝක අපේ රටේ ජනතාවත් දැනගන්න ඕනේ මේ ජීවිකාව සඳහා දේශපාලනය කරන දේශපාලඥයින්ගෙන් රටකට ලොකු සේවයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒක තමන්ගේ ජීවිකාව විදිහට කරනවා නම් එතනින් බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා වෙන වෙනත් දේවල් කරගන්න. අර ගෞරවාන්විත ලෙස සේවයක් විදියට පාර්ලිමේන්තුවට එන අයගෙන් තමයි අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ලොකු සේවයක්. මොකද ඒගොල්ලෝ දන්නවා ජන විඥානය දන්නවා ඒගොල්ලන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීකම් ඇමතිකම් හරහා ලබා ගන්න දෙයක් නැහැ. එහෙම ඒගොල්ලන්ගේ එකම වුමනාව තමයි රටේ ජනතාව රට ආරක්ෂා කරන ගමන් රටේ ජනතාව සුගිත මුදිත කිරීම. දැන් ඒ ආකල්පය ජනාධිපතිතුමා මේ රටේ ජනතාව අතර මේ මැතිවරණ දෙකේදීම මතු කරලා පෙන්නුවා. ඇත්තටම ඒක ජනතාව පිළිගත්තා. ඒක නිසා තමයි මේ විශාල ඡන්ද ප්‍රමාණයක්. දැන් සාමාන්‍යයෙන් ඕනම ජනාධිපති මැතිවරණයක දෙන ඡන්ද ප්‍රමාණයට වැඩිය පාර්ලිමේන්තුවේදී මැතිවරණයේදී දෙන ඡන්ද ප්‍රමාණය අඩු වෙනවනේ ලක්ෂ 10ක්වත්. හැම මැතිවරණෙම ඉතිහාසය වුණානේ. හැබැයි මේ මැතිවරණයේදී ඒක උනේ නැහැ. ඒක උනේ නැත්තේ ඔන්න ඔය උගතුන් බුද්ධිමතුන් වෘත්තිකයන් ගෙනල්ලා සේවාවක් විදියට ජනතාවට දේශපාලනය කරමින් පාර්ලිමේන්තුවේ කටයුතු සහ විධායකයේ කටයුතු මෙහෙවනයි කියන විශ්වාසය ජනතාව තුළ ගොඩනගන්න ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් මෙවර හැකියාව ලැබුණා. විජේදාස රාජපක්ෂ මැතිතුමයි අද පැතිකඩ වැඩසටහන සඳහා අප සමග එක්ුණේ. රාජපක්ෂ මැතිතුමනි අපි ඔබතුමාට නැවතත් සුබ පතනවා. බොහොම ස්තුතියි.